Yesuge Darueni Pianuo Tatinugo Yesuge Darueni Pianuo Tatinugo Tirasiye Hanaobai Magi Numbakano Devi Tuman Mesekiai Maukuse Taninabitu Madutui Lokayen Mamainuma Venkale Mamanube Nubamagi Vennatai Esekale Mage pute Mage duwe Pianuo Tatinugo Diresiye Hanaobai Mage Taniva Bari Baba Danemi Pavitu Sitat Mama Dekkemi Numeratagena Enemi Mama Numbata Lanvemi Magibima Lotakian Mama Numba Can do any Magipute Magedue Pianuo Tatinugo Diresiye Hanaobai Mage Hallelujah 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 प्रशंसा वे जीवमान जेसुनी वंशे नामेट गौरवයක් මහිමයක් ප්‍රශංසාවක් අපේ ඔබ අපේ එකම ස්වාමීන් නැවත වඩින්නා වූ අපේ ජීවමාන ජේසුස් වහන්සේ නිසා ස්වාමිනේ මේ කතා කරන හැම වචනයක් මේ නැගෙන හැම සිතුවිල්ලක්ම මම වහන්සේගේ නාමයට බාර කරනවා අද වහන්සේ කතා කරන්ට ස්වාමිනේ වහන්සේගේ බලය දෙන්න ඔබ වහන්සේගේ ප්‍රඥාව දෙන්න ඔබ වහන්සේගේ මන්නාවෙන් අද අපිව පෝෂණය කරන්ට ඔබේ දරුවන් ස්වාමිනේ ඔබේ දරුවන් ඔබේ මන්නාවෙන් අද පෝෂණය කරන්ට කියලා මම යාඥා කරනවා ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ප්‍රශංසා වේ හලෙලූයා ඉතින් මගේ සහෝදරයා මගේ සහෝදරිය මම අද ඔබව ආදරෙන් ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් මම අද මේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේක ඔබ බලන කෙනෙක් නම් ඔබ සැබවින්ම ජීවමාන ජේසුස් වහන්සේගේ බැටළුවෙක් වෙනවා. නේද? ඔබ පිපාසයක් ඔබට තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ අසන පිපාසයක් නේද? පිපාසයක් ඔබ තුල
තියෙනවා. මෙවැනි වීඩියෝ නේද? මේ වගේ වීඩියෝ තව ඕන තරම් අය කරනවා. ඉතින් ඔබ ඒ වගේ වීඩියෝස් බලන කෙනෙක් නම් සැබවින්ම ඔබට දෙවියන් වහන්සේ ගැන පිපාසයක් තියෙනවා. ඔබ දේව වචනය ගැන පිපාසයකින් ඉන්නවා. ඉතින් නිවැරදි දේ දැනගන්න නේද? මම කියන දේ පිළිගන්නත් එපා. අරය කියන දේ පිළිගන්නත් එපා. කවුරුත් කියන දේ ඔබ පිළිගන්න එපා. ඔබ බයිබලය කියවන්න, ඔබ යාඥා කරන්න. දෙවියන් වහන්සේ ඔබ පෞද්ගලිකව අත්දකින්න ඕනේ. නේද? ඔබ දෙවියන් වහන්සේගේ මේ ප්‍රේමය ඔබට දැනෙන්න ඕනේ. ඉතින් එහෙම දැනුනොත් මිසක් ඔබට මේ ජීවමාන ජේසුස් වහන්සේව අත්දකින්න විදියක් නැහැ. නේද? අපිට දෙවියන් වහන්සේව ආශ්‍රය කරන්න පුළුවන්. අපිට අපේ මෞන්කාර ස්වාමින් වහන්සේ වෙතට යන මාර්ගයක් අපිට තියෙනවා. ඉතින් ඔබට මේ නොපෙනෙන දේ නේද? ඔබට නොතේරෙන දේ නේද? මේ දේවදාසීන් තුලින් අද දෙවියන් වහන්සේ කතා කරනවා. ඔබ ඒක තේරුම් ගන්න ඕනේ නේද? ජේසුස් කියනවා මාගේ බැටළුව මාගේ කටහඬ අසති. මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. මමද ඔවුන්ව හඳුනමි. නේද? ඔබට දෙවියන් වහන්සේ ගැන පිපාසයක් තියෙනවා. ඉතින් ඔබ එනම් බැටළුවෙක් වෙනවා. දෙවියන් වහන්සේව ඔබ සොයනවා නම් නේද? දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ දරුවන් Taman වෙතට එනකම්. නේද? මම ඔබේ සහෝදරයා. එතකොට මම ඔබේ සහෝදරයා නම් සහෝදරයාට වගකීමක් තියෙනවා. මොකක්ද? අර නොදකින ඒ මාර්ගය වලට ඔබට එන්න අත්කලක් දෙන්න. මම මේකයි මේ සිද්ධ කරන්නේ. ඉතින් මම දුර්වලෙක් නේද? ස්වාමීනි මම ආනවා. මම මේ තරම් දුර්වලෙක්. මම පෞකාරෙක් ස්වාමීනි. මට මේ තරම් සා විශාල වගකීමක් ඔබ පවරලා තියෙනවා. නේද? දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්න දෙවියන් වහන්සේගේ යන ඔබට තේරුම් කරලා දෙන්න. මම දැක්ක අත්දැකීම් වලින් මම ඔබව පෝෂණය කරන්න. නේද? මගේ අත්දැකීම් මම ඔබත් එක්ක බෙදා ගන්නවා කියන්නේ මම ඔබව මගේ අත්දැකීමෙන් දෙවියන් වහන්සේ ගැන මගේ අත්දැකීමකින් මම ඔබව පෝෂණය කරන්නට යනවා. නිදාගෙන ඉන්න කෙනෙක්ට නේද? සුදාත්මන් වහන්සේ නිදාගෙන ඉන්න කෙනෙක්ට බෑ තවත් කෙනෙක්ව අවදි කරන්න. සුදාත්මන් වහන්සේ අපි තුල ඉන්න ඕනේ. ඉතින් මේ සුදාත්මන් වහන්සේ යම් කිසි කෙනෙක් තුලට ඇවිල්ලා ඔව් අවදි කරාට පස්සේ ඔව් මොකද වෙන්නේ? දැන් අවදි වෙච්ච කෙනෙක් මේ නිදාගෙන ඉන්න කට්ටිය අතරේ අවදි වෙච්ච කෙනෙක් මේ සියල්ල ගැන දැනගෙන සියල්ල ගැන දැකලා මේ නිදාගෙන ඉන්න අයව අවදි කරන්න යනවා. නිදාගෙන ඉන්න ඔබේ ආත්මය අවදි කරන්නට දෙවියන් වහන්සේ විසින් කැඳෙව්වා වූ ඒ දේව සේවකයා කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ විසින් අවදි කළා වූ අපි ඔය නිදාගෙන ඉන්න අයව අවදි කරන වගකීම අපිට පැවරිලා තියෙනවා. ඉතින් මේක විශාල වගකීමක්. නේද? ඒක මට තනියම කරන්න බෑ. ඉතින් මම ආන ස්වාමීනි මම සුදුස්සෙක් නෙමෙයි මේ කාරණාවට. මේ දෙයට මම සුදුස්සෙක් නෙමෙයි කියලා මම යාඥා කරනකොට දෙවියන් වහන්සේ අපිට උත්තර දෙනවා. මට උත්තර දුන්නා දෙවියන් වහන්සේ මොකක්ද? ඔබ සුදුස්සෙක් නෙමෙයි කියන කාරණාවම තමයි ඔබ සුදුස්සෙක් කරන්නට හේතුව. මම සුදුස්සෙක් නෙමෙයි කියලා පිළිගන්න එකම තමයි මගේ එකම සුදුසුකම මේ දෙවියන් වහන්සේට සේවය කරන එක. නේද? දෙවියන් වහන්සේ මිනිසයා බලන වගේ බලන්නේ නැහැ. මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ කාරණාවට නේද? මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ කාරණාවක් ඉෂ්ට කරන්න යනකොට එයා මිනිස්සෙක්ව තෝරගන්නේ කොයි වගේද? දක්ෂයෙක් වෙන්න ඕනේ. ඉගෙනගත්ත කෙනෙක් වෙන්න ඕනේ. නේද? අත්දැකීම් බහුල කෙනෙක් වෙන්න ඕනේ. නේද? දැන් අපි ජොබ් එකකට යනවා නම් ජොබ් එකක් අපි කරන්න යන්නේ මොකටද? මේ මිනිස්සෙක්ගේ කාරණාවක් ඉෂ්ට කරන්න. නේද? මිනිස්සෙක්ගේ කාරණාවක් ඉෂ්ට කරනකොට ඒ මිනිස්සයා තව කෙනෙක්ව තෝරගන්නේ ප්‍රඥාවක් තියෙන, බුද්ධියක් තියෙන, ඉගෙනගත්ත, අත්දැකීම් තියෙන නේද? එහෙම කෙනෙක්.
නමුත් මේ දෙවියන් වහන්සේගේ කාරණා විශ්ත කරන්න, දෙවියන් වහන්සේගේ සේවය කරන්න, දෙවියන් වහන්සේගේ රාජකාරිය කරන්න දෙවියන් වහන්සේ මිනිස්යව තෝරන්නේ මහා පුදුමාකාර විදියට. දෙවියන් වහන්සේ මිනිස්යව බලනවා වගේ බලන්නේ නැහැ. නේද? දෙවියන් වහන්සේ මිනිස්යා හොයන ඒ සුදුසුකම් එකක්වත් සලකන්නේ නැහැ. දෙවියන් වහන්සේට මේ ලෝකේ ප්‍රඥාවෙන් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ මේ උස මහත ගැන සලකන්නේ නැහැ. දෙවියන් වහන්සේ දුර්වලයන්ව තෝරගන්නවා. මිනිස්යෝ දක්ෂයන්ව තෝරගන්නවා. නේද? දෙවියන් වහන්සේ අදක්ෂ දුර්වලයන්ව තෝරගෙන තෝරගත්ත කෙනාව දක්ෂයෙක් කරනවා. තෝරගත්ත කෙනාව දක්ෂයෙක් කරනවා. දෙවියන් වහන්සේ අන්නේ වගේ. ඉතින් ස්වාමීනි මම ආනවා හැමතිස්සෙම මගේ අතින් පව් කරනවා. මම පව්කාරෙක්. සමහර වෙලාවට මට යාඥා කරන කාලයත් අඩුයි. ඔබ වගේම තමයි. මම ඔබට යාඥා කරන්න කියලා ඔබට කිව්වට මේ වීඩියෝ එක මම නැවත මම බලනවා. එතකොට මටත් මේකෙන් ගත යුතු පණිවිඩ බොහොමයක් තියෙනවා. නේද? මම ඔබත් එක්ක මේ කතා කරන්නේ මගේ ඉස්සරහා වෙන ලියපු කිසිම දෙයක් නැතුව. මේ গিitar එක විතරයි මගේ අතේ තියෙන්නේ. ඉතින් මේ හැම වචනයක්ම මම අදහන මගේ දෙවියන් වහන්සේ තුලින් මේ නික්මෙන වචන. ඉතින් මමත් මේ දේවල් නැවත බලනවා. ඉතින් දෙවියන් වහන්සේ මා පුදුමාකාර විදියට මිනිස්යව තෝරගන්නවා. මම සුදුස්සෙක් නෙමෙයි කියලා නේද? මම සුදුස්සෙක් නෙමෙයි කියලා හිතන එකම තමයි දෙවියන් වහන්සේට තෝරගන්න තියෙන එකම සුදුසුකම. ඉතින් දෙවියන් වහන්සේ මා පුදුමාකාර කෙනෙක්. ඒ වගේම ප්‍රේමණීය කෙනෙක්. ඒ වගේම ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඒ වගේම යහපත් දෙවි කෙනෙක් අපිට ඉන්නවා. අපේ තාත්තා නේද? අපේ තාත්තා අපේ දෙවියන් වහන්සේ. අපේ ආත්මික පියා අපේ දෙවියන් වහන්සේ. ඉතින් මේ ආත්මික පියා වෙතට යන මාර්ගයක් තමයි එදා මේ ජේසුස් වහන්සේ ඒ කල්වාරි කුරුසයක් මත අපිට විවර කරලා දුන්නේ. ඉතින් මම ඔබට කිව්වා මේ ජේසු කියන්නේ දොරකොඩ නේද? සුද්ධෝ බයිබලයේ ඔබ කියවන්න. සුද්ධෝ බයිබලයේ කියවනකොට ඔබට දැනගන්න පුළුවන් මේ ජේසුස් වහන්සේ කියන්නේ යම් තැනක සඳහන් කරනවා ජේසු තමයි දොරකොඩ. ජේසු කියනවා මම තමයි මාර්ගය නේද? ජේසු බලාපොරොත්තු වෙන්නේ මේ දොරකොඩ ගාව ඉඳගෙන ඉන්න කියන එක නෙමෙයි. ජේසුගේ බලාපොරොත්තුව ජේසුගේ අනුගාමිකයෝ නේද? අපි ජේසුගේ අනුගාමිකයෝ, ජේසුගේ පස්සෙන් එන කට්ටිය. ඉතින් මේ ජේසු පෙන්නපු මේ මාර්ගයේ අපිට ගමන් කරන්න වෙනවා. මේ දොරකොඩ ගාව ඉඳගෙන ඉන්න නෙමෙයි අපිට තියෙන්නේ මේ දොරකොඩෙන් ඇතුල් වෙලා අපේ දෙවියන් වහන්සේ වෙතට, අපේ පියාණන් වහන්සේ වෙතට ගමන් කරන්න. ඉතින් මමත් මේ යන ගමනක් නේද? අපි ගැලවීමේ ගමනක අපි ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ ගැලවීමේ ගමනක අපි යනකොට අපිට නොයෙකුත් බාධක හම්බ වෙනවා. අපිට නොයෙකුත් බාධක වලට මුහුණ දෙන්න වෙනවා. අපි යන්නේ හැමතිස්සෙම රෝසමල් අතුරපු ගමන් මාර්ගයක නෙමෙයි නේද? රතු පළසක් උඩින් අපිව අරගෙන යන ගමනක් නෙමෙයි. අපිට තියෙන බාධක අපිට හම්බ වෙනවා. මේ දෙවියන් වහන්සේගේ ගමන තුල මේ ජේසුස් වහන්සේ දිහා බලාගෙන අපි ගමන් කරනකොට නේද? සමහරු කියනවා ජේසුස් තුල අපිට මොනවාද? අපි තබන පය නේද? මම එහෙම ගීතිකාවක් ඇහුවා. තබන පය එරුණත් නේද? ගල් බොරළු තිබුණත් ගල් බොරළු නම් තියෙනවා. නමුත් තබන පය එරෙනවා නම් එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ජේසුත් එක්ක ගමනක් යනකොට තබන පය එරෙනවා. නේද? ඒ කියන්නේ මොකක් හරි අපි තුල දුර්වලකමක් තියෙනවා. එහෙනම් අපි තුල දුර්වලකමක් තියෙනවා. එහෙනම් අපේ දුර්වලකම තුල තමයි මේ අපි තබන පය එරෙන්නේ. නේද? අපිට දෙන්නේ ජය දෙන දෙවියන් වහන්සේ කෙනෙක්. ඒවා නිස්සි කියලා අපි කියනවා. අපිට ජය දෙන ස්වාමින් වහන්සේ. ඉතින් අපි තබන පය අපේ එරෙනවා නම්
අපි තබන තැන වැටෙනවා නම් අපි තබන තැන පරදිනවා නම් අපි කරන දේ අපිට පරාජයක් ලැබෙනවා නම් එහෙනම් අපි තුල මොකක් හරි දෙවියන් වහන්සේ අකමැති දෙයක් අපි තාමත් කරමින් ඉන්නවා. දෙවියන් වහන්සේ අකමැති දෙයක් එහෙනම් අපේ ජීවිතේ තාමත් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි එහෙනම් මොහොතක් නතර වෙලා අපි තුල තියෙන අපි ආපස්සේ ඇරිලා බලන්න ඕනේ අපේ ජීවිතේ දිහා. එහෙනම් අපිට කොතනද වැරදිලා තියෙන්නේ? දෙවියන් වහන්සේට විරුද්ධව මගේ අතින් මොකක්ද මේ සිද්ධ වෙන වරද? තබන තැන වරදිනවා නම් එහෙනම් ජේසුගේ ලේ වලින් අපි වසාගෙන ඉන්නවා කියලා කියනවා නේද? ජේසුගේ ලේ වලින් අපි වසාගෙන ඉන්නවා නම් මොන වරදක් නිසාද මගේ මෙතන පොඩි ඉඩසක් තිබ්බේ සාතන්ට මගේ ජීවිතයට ඇතුල් වෙලා මාව වට්ටන්න? එහෙනම් අපි එහෙනම් මොහොතක් කල්පනා කරලා බලන්න ඕනේ නේද? අපි පරදිනවා, අපි වැටෙනවා. නමුත් තබන තැන පරදින්න විදියක් නැහැ. නේද? අපි වැටුණත් අපි නැගිටිනවා. අපේ ගමන අපි පාපේ නිසා වැටෙනවා. නේද? මගේ අයිතුකම නිසා, මගේ පාපේ නිසා තමයි, මගේ අයිතුකම නිසා තමයි සාතන්ට එන මගේ ජීවිතයට ඇතුල් වෙන ඉඩසක් හදලා තියෙන්නේ. එහෙනම් මම කල්පනා කරලා බලන්න ඕනේ මගේ ජීවිතේ වරදින තැන්වල මම දෙවියන් වහන්සේට විරුද්ධව මොකක්ද කරලා තියෙන පාපේ. එහෙනම් මම කල්පනා කරලා ඒ දේ හදාගන්න ඕනේ. ඒකත් හදාගෙන තමයි අපි අපේ ගමන නැවත පටන් ගන්න ඕනේ. අපි පෞකාර මිනිස්සුයෝ නේද? අපි කතා කරොත් එහෙම අපිට බෑ 100% හොඳ වෙන්න. නේද? අපි 100% හොඳ වෙන්න බෑ. මොකද අපි යන මේ ගමනත් එක්ක අපේ මානසික තෘෂ්ණාවන් වලට අපි යට වෙන්න පුළුවන්. අපි යන මේ ගමනත් එක්ක අපේ මානසික තෘෂ්ණාවලට අපි වැටෙන්න පුළුවන්. අපේ හැඟීම් වලට අපි වැටෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා ඔබ දෙවියන් වහන්සේ වෙතින් හාක් වෙලා යන්න එපා. නේද? දෙවියන් වහන්සේ වෙතින් හාක් වෙලා යන්න හිතන්න එපා. මොකද අපිට පසුතැවිලි වෙලා සමාව ගන්න පුළුවන්. පසුතැවිලි වෙන්න, පසුබට වෙන්න එපා. පසුතැවිලි වෙන්න, පසුබට වෙන්න අපි දෙවියන් වහන්සේගෙන් සිතින් අපි ඈත් වෙලා යනවා. දෙවියන් වහන්සේගේ සිතින් අපි ඈත් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අපි අන්ධකාරය තුල ජීවත් වෙන්න නැවත අපිට සිද්ධ වෙනවා. නේද? ඉතින් අපේ අතින් වෙච්ච වැරදි දිනනවා නම් අපි ඒව වලට පසුබට වෙන්නේ නැතුව පසුතැවිලි වෙලා අපේ දෙවියන් වහන්සේගෙන් සමාව ගමු. ඉතින් සමාව අරගෙන නැවත ගමන පටන් ගන්න. නැවත ගමන පටන් ගමු. මොකද අපිට ජය දෙන දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. අපිට ප්‍රේමණීය දෙවි කෙනෙක් ඉන්නවා. අපේ වැරදි ගණන් නොකරන දෙවි කෙනෙක් ඉන්නවා. ගණන් නොතබ ගන්න දෙවි කෙනෙක් ඉන්නවා. නේද? ඉතින් අපිට ඒක මාර්ගයක් දෙවියන් වහන්සේ කියලා දීලා තියෙනවා. නේද? විනිශ්චය කරන්න යන්න එපා. මිනිස්සු කියලා කියන්නේ එකම මට්ටමේ එකම තලයක ජීවත් වෙන පෞකාරයෝ. නේද? ධනය අතින් නේද? පිරිස් බලය අතින්, නිල බලය අතින් මේ ලෝකේ මොන තරාතිරමක් ඔබ දැරුවත් ඒ මිනිස්යන් හැමෝම මේ මැටියෙන් හදපු දෙවියන් වහන්සේගේ සමානකමට, දෙවියන් වහන්සේගේ ස්වරූපයට හදපු දුර්වල පෞකාර මිනිස්යන්. ඉතින් මේ මිනිස්යන් අතින් නිතැතින්ම වැරදි කෙරෙනවා. නේද? වැරදි නොකරන මිනිස්සෙක් නැහැ. පව් නොකරන කිසි කෙනෙක් නැහැ. ඉතින් අපිට සමාව ගන්න පුළුවන් අපේ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා. අදහන්න ඒ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබට මට සමාව දෙන්න බලාගෙන කරුණා කරන්ට බලාගෙන ඉන්නවා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ මාර්ග ගැන එකින් එක අපි කල්පනා කරගෙන යමු. මම ගෝ දෙවියන් වහන්සේත් එක්ක නේද? ජේසුත් එක්ක අපිට තියෙන්නේ ගමනක් යන්න. ගමනක් යන්න. ඉතින් ඔබ දන්නවා නේද? එදා හේබ්‍රෙව් ජනතාව නේද? මිසරේ අවුරුදු 400ක් වහල්කමෙන් සිටියා. මිසරේ අවුරුදු 400ක් වහල්කමින් හිටිය හේබ්‍රෙව් ජනතාව මොකද කරේ? මේ පීඩාවන් දරා ගන්න බැරුව නේද? ඒවකට හිටිය පාලකයා
පාරාවෝගේ පීඩාවන් පාරාවෝ කියන රජතුමාගේ පාලන සමයේ ඒ තිබිච්ච පීඩාවන් දරා ගන්නට බැරුව මේ දෙවියන් වහන්සේට මොර ගසනවා. දෙවියන් වහන්සේට මොර ගසනවා. තමන්ගේ දෙවියන් වහන්සේව සිහි කරනවා. මේ ගැලවීමට අපිව අරගෙන යන්න. අපිව ගලව ගන්න මේ පීඩාවලින්. නේද? මේ වහල්කමේ බැමි වලින් ස්වාමිනේ අපිව ගලව ගන්නට කියලා ඒ මෞංකාර දෙවියන් වහන්සේට මොර ගසනවා. ඉතින් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේත් මේ මොර ගැසීම අසලා දෙවියන් වහන්සේ ආබ්‍රාම්ටයි ඊසාක්ටයි නේද? යාකෝබ්ටයි දුන්න පොරොන්දු සීකරලා මේ දෙවියන් වහන්සේ මේ මිසරේ වහල්කමේ ජීවත් වෙන හේබ්‍රේව ජනතාව දෙස බලනවා. බලලා මෝසෙස් කියන ඒ දිවසිවරයා අනාගත කර්තෘවරයා තෝරාගෙන මේ ජනතාව වෙතට එවලා මේ ජනතාව වහල්කමේ බැම්මෙන් මා පුදුමාකාර ආස්කම් ආශ්චර්යයන් 10ක් සිදු කරලා නේද? මේ ජනතාවව මේ වහල්කමේ බැම්මෙන් මුදවගෙන එනවා. ඔබේ කතාව කියවලා ඇති අනන්තවත් නේද? ඔබ බයිබලයේ ඒ නික්මයාම පරිච්ඡේදය නේද? අර ආශ්චර්යයන් 10 නේද? පුදුම 10ක් කරලා මා පුදුමාකාර විදේවල් සිද්ධ කරලා දෙවියන් වහන්සේ මොකද කරන්නේ? මේ පාරාවෝගේ වහල්කමෙන් මේ හේබ්‍රේව ජනතාව මුදාගෙන අරගෙන එනවා. ඉතින් ඔබේ කතාව කියවන්න. ඔබේ කතාව කියවන්න නික්මයාම පොතේ තියෙන්නේ. හරිද? ඉතින් ඔබේ කතාව කියවන්න. ඉතින් දෙවියන් වහන්සේ මෙන්න මේ මොරගසපු නේද? Tamanගේ පීඩාවන් නිසා මොරගසපු හේබ්‍රේව ජනතාව ඒ පාරාවෝගේ ඒ වහල් කමේ පාලනයෙන් මොකද කරන්නේ? මුදවාගෙන එනවා. මුදව ගන්න නේද? පළවෙනි කොට මුදව ගන්න. ඔන්න දැන් ඒ මිනිස්සු මොකද වෙන්නේ? ඒ මිනිස්සු ටික ඔන්න පාරාවෝගෙන් මිදිලා දෙවියන් වහන්සේ ඔන්න මෝසෙස් යටතේ මේ මිනිස්සුන්ව අරගෙන එනවා. එතකොට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය වෙච්ච නේද? වහල්කමට යට වෙලා හිටිය නේද? ඒ පීඩාවන් දරාගෙන ජීවත් වෙච්ච ඒ මිනිස්සුන්ගේ ඒ ප්‍රශ්න සියලුම ප්‍රශ්න විසඳුණා. දෙවියන් වහන්සේ මේ මිනිස්සුන්ව වහල්කමින් මුදවගත්තට පස්සේ මේ මිනිස්සුන්ව වහල්කමින් මුදවගත්තට පස්සේ මේ හේබ්‍රේව ජනතාවගේ සියලුම ප්‍රශ්න විසඳුණා. නෑ නේද? සියලුම ප්‍රශ්න විසඳුනේ නෑ. ඇයි මේ මිනිස්සුන් දැන් ඔන්න පාරාවෝගෙන් ග්‍රහණයෙන් මිදිලා ඔන්න මෝසෙස් එක්කගෙන එනවා. ඔන්න එක්කගෙන එනවා නේද? එක්කගෙන එනකොට මේ මිනිස්සුන්ගේ ඉදිරියේ මේ මිනිස්සුන්ට හම්බ වෙන්නේ මොකක්ද? රතු මුහුදක් නේද? රතු මුහුදක් හම්බ වෙනවා. දැන් මම කියවනේ ගමනක් යන්නේ නේද? දෙවියන් වහන්සේ මේ වහල්කමේ බැම්මේ හිටිය මේ ජනතාව පීඩාවෙන් ජීවත් වෙච්ච ජනතාවගේ මොරගැසීම අසලා මේ දෙවියන් වහන්සේ මෙන්න ඔවුන්ව ගලවගෙන අරගෙන එනකොට ඒ මිනිසුන්ට හම්බ වෙන්නේ රතු මුහුදක් නේද? රතු මුහුදක් ළඟ මෙන්න මේ මිනිස්සුන් අතර වෙනවා. දැන් මේ රතු මුහුදෙන් එතර වෙන්න විදියක් නැහැ. ඔන්න ඉතින් මොකද කරන්නේ මේ මිනිස්සු ටික? මෝසෙස්ටයි මේ දෙවියන් වහන්සේටයි විරුද්ධව මැසිවිලි නගන්න පටන් ගන්නවා. නේද? ඇයි අර ප්‍රශ්නේ විසඳුණා. හරි. ඔන්න මේ මිනිස්සුන්ව මෙන්න අරගෙන එනකොට හම්බුනේ මොකද්ද? රතු මුහුදක්. දැන් මොකද කරන්නේ? දැන් ඉස්සරහට යන්න විදියකුත් නැහැ, පිටිපස්සට යන්න විදියකුත් නැහැ. පිටිපස්සෙන් පාරාවෝගේ සේනාව නේද? සේනාව මේ පිටිපස්සෙන් එනවා. ඉතින් ඔන්න තවත් ප්‍රශ්නයක් මේ මිනිස්සුන්ට. මොකක්ද? දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? නේද? දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මේ රතු මුහුද ළඟ නතර වෙච්ච මිනිස්සු ටික මොකද කරන්නේ? දෙවියන් වහන්සේව විශ්වාස කරනවද?
ඇයි අර ආශ්චර්යයන් මහ පුදුමාකාර ආශ්චර්යයන් 10ක් කරලා නේද? අවසානයේදී කුළුඳුලන්ට පහර දුන්න ඒ දෙවියන් වහන්සේ පාරාවෝගේ කුළුඳුලා වෙච්ච පුතාවත් ඔන්න කුළුඳුලාට පහර දුන්නට පස්සේ තමයි මෙන්න මේ ගමන යන්න පාරාව කැමැත්ත දෙන්නේ. ඒත් පාරාවෝගේ සිත දැඩි වෙලා ඔන්න පාරාව නැවත පිටිපස්සෙන් එනවා. ඉතින් මේ මිනිස්සු මෙන්න දැන් රතු මූදක් ළඟ නතර වෙලා නැවත ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. නැවත ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නේදී මේ මිනිසුන්ට අමතක වෙනවා මේ දෙවියන් වහන්සේ ආශ්චර්යයන් 10ක් කරලා මේ මිනිසුන්ව වාල් කමින් මුදවගෙන එන ගමනක් මේ නේද? මේ මිනිස්සු කියනවා මොකක්ද මෝසෙස්ටත් විරුද්ධව මැසිවිලි නගනවා. දෙවියන් වහන්සේටත් විරුද්ධව ඔන්න කැරලි ගහන්න ගන්නවා. නුඹ අපිව එක්කන් ආවේ මේ දෙයට අපි හිර වෙලා දැන් මොකද කරන්නේ? නේද? පාරාව ළඟ හිටියානම් අපිට නිදාසේ ඉඳ තිබ්බ අපිට මොනවාද මිනිවලවල් නැතුවද මිසරේ මිනිවලවල් නැතුවද මේ අපිව එක්කගෙන ඇවිල්ලා මේ රතු මූදේ දැන් යන්න මාර්ගයක් නැහැ. ප්‍රශ්නයක්. ඉතින් මොකද කරන්නේ? දෙවියන් වහන්සේ මෝසෙස්ට අණ කරනවා. මොකක්ද? මෝසෙස් දෙවියන් වහන්සේ ඉවසනවා. දෙවියන් වහන්සේ මේ මැසිවිලි නගන නේද? මේ දොස් පවරන මේ ජනතාව දිහා බලලා කෝප වෙන්න යන්නේ නැහැ. ඉවසනවා. ඉවසලා දෙවියන් වහන්සේ තමන් ආබ්‍රාම්ටයි ඊසාක්ටයි යාකෝබ්ටයි දුන්න පොරොන්දුව සීකරලා මොකද කරන්නේ? මෝසෙස්ට කියනවා ඔය සැර ඇටිය මූද දෙසට දික් කරන්න. නේද? මූද දෙසට දික් කරන්න. මූදට දික් කරනකොට මොකද වෙන්නේ? කවුරුත් නොහිතපු විදියට මේ මූද මැද මේ මූද දෙබෑ වෙලා නේද? තාප්ප දෙකක් වගේ මෙන්න ඒ මූද දෙපළු වෙලා පාරක් හැදෙනවා මැද්දෙන්. මාවතක් හැදෙනවා. නේද? මේ මාවතක් හැදුනා මේ මිනිසුන්ට මේ රතු මූදෙන් එතෙර වෙන්න. මේ රතු මූදෙන් එතෙර වෙන්න මිනිසුන්ට මාවතක් දෙවියන් වහන්සේ සකසලා දුන්නා. ඉතින් මේ මිනිස්සු මොකද වෙන්නේ දැන්? බොහොම සන්තෝෂෙන් බොහොම ප්‍රීතියෙන් මේ මිනිස්සු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් Taman ගෙනාපු ඒ බඩු මුට්ටුත් එක්කම නේද? සත්වයෝ මිනිස්සු ළමයි ඒ සියලුම දෙනා මේ මාවතෙන් එතෙර වෙනවා. මේ මාවතේ යනකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා, ස්තුති කරනවා, නමස්කාර කරනවා, ගෞරව කරනවා අපේ දෙවියන් වහන්සේ මෙන්න නේද? වටපිට බල බල මේ මූද මැද්දේ ඇදි වෙච්ච පාරෙන් ඔන්න දැන් ගමන් කරනවා. ඒ වෙනකන් දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? අර පිටිපස්සෙන් ආපු සේනාව මේ මිනිස්සු එතෙර වෙනකන් එහා පැත්තට එතෙර වෙනකන් මේ පිටිපස්සෙන් ආපු සේනාව නතර කරගෙන ඉන්න මොකද කරන්නේ? ගිනි ටැඹක් දානවා. ගින්දර පිටිපස්සෙන් ගිනි ටැඹක් තියලා මේක ප්‍රමාද කරන්න මේ මිනිස්සු එතෙර වෙනකන්. ඉතින් අන්න ඔය විදියට රතු මූදක් දෙබෑ කරලා දෙවියන් වහන්සේ මේ හේබ්‍රෙව් ජනතාවව මිසරයෙන් අයින් කරනවා. නේද? මිසරයෙන් පිටතට ගෙනාවා. රතු මූද එතර වෙලා රතු මූදෙන් එතර වෙලා. ඉතින් රතු මූදත් එතර වෙලා යම් කිසි කාලයක් ඔන්න ඔය විදියට ගත වෙනවා. ඔය විදියට ගත වෙනකොට දැන් මේ මිනිස්සුන්ගේ ගමනක් නේද? පොරොන්දු දේශයක් කිරියෙන් සහ මීපැණියෙන් ඉදිරියන දේශයකට මම උඹලව අරගෙන යනවා කියලා දැන් වහන්සේ පොරොන්දුවක් දීලා තමයි මේ එක්කගෙන යන්නේ මේ ගමන. ඉතින් ওই විදිහට ගමන් කරන මේ මිනිස්සුන් නේද? මිනිස්සුන්ට ඉස්සරහට හම්බ වෙනවා. දැන් මොකක්ද? දැන් මේ රතු මූද දෙබෑ කරාට පස්සේ නේද? ඉස්සල්ලා අපි හිතමු රතු මූද දෙබෑ කරාට පස්සේ මේ මිනිස්සුන්ගේ සියලුම ප්‍රශ්න විසඳුණාද? හේබ්‍රෙව් ජනතාවගේ දැන් මිසරයෙන් ඔන්න නිල වශයෙන්ම මේ මිනිස්සු පිටත් වෙලා ගියා. ඒ කියන්නේ දැන් ආයේ පාරාවට මේ ජනතාවට ලං වෙන්න බෑ කොහෙත්ම. නේද? ඔබ ඒ කතාව දන්නවා. ඉතින් මේ මිනිස්සු ටික ඉදර වුණාට පස්සේ නැවත මූද සම්බන්ධ වෙලා ඔන්න
නැවත රතු මූද තිබූ තත්වෙට යථා තත්වෙටපත් වුණා. ඉතින් මෙන්න මේ මිනිස්සු ටික දැන් එතර වුණා. එතර වුණාට පස්සේ මේ මිනිසුන්ගේ සියලුම ප්‍රශ්න විසඳුණා. දැන් කිසි ප්‍රශ්නයක් නැති වුණා. නෑ නේද? ඔබේ කතාව කියවගෙන යනකොට ඔබට ඒක මනාව පැහැදිලි වෙයි. රතු මූදෙන් එතර වුණා කිව්වා විතරයි ඒ මිනිසුන්ගේ සියලුම ප්‍රශ්න විසඳුනේ නෑ. ඒ වෙලාවේ ඒ අවස්ථාවට තිබිච්ච ප්‍රශ්නය විතරක් විසඳුණා. ඉතින් මේ රතු මූද දෙබෑ කරපු මිනිස්සු යම් කිසි කාලයක් ගත වේගෙන එනකොට ඔන්න ආයෙ ගමන යනකොට මේ පොරොන්දු දේශය ගැන බලාපොරොත්තුවෙන් දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු දේශය ගැන බලාපොරොත්තුවෙන් ගමන් කරනකොට මේ මිනිස්සුන්ට ඉස්සරහදී හම්බ වෙනවා මොකක්ද? කාන්තාරයක්. නේද? කාන්තාරයක් හම්බ වෙනවා. ඉතින් මේ කාන්තාරයක් දැකපු කාන්තාරය ළඟ ආපු මේ මිනිස්සුන්ට දැන් වතුර නැහැ. කන්න නැහැ. ඉතින් මේ මිනිස්සු මොකද කරන්නේ? මේ දෙවියන් වහන්සේව සීකරාද? නේද? මේ දෙවියන් වහන්සේව මතක් කරාද? ඇයි මේ මිනිස්සු හිටියේ වාල්කමෙන්? නේද? වාල්කමෙන් පීඩිතව ජීවත් වෙච්ච මිනිස්සුන්. දෙවියන් වහන්සේ ආශ්චර්යයන් කරලා මේ අරගෙන ආපු ගමනක්. ඒ විතරකුත් නෙමෙයි රතු මූදත් දෙබෑ කරලා දුන්න දෙවියන් වහන්සේව මතක් කරාද? සීකරාද? ඉස්සරහට ආපු ප්‍රශ්නය ලොකුවට පේන්න ගත්තා. කන්න නැහැ. බොන්න නැහැ. කාන්තාරේ. ආයෙත් මොකද කරන්නේ? ආයෙත් මේ දෙවියන් වහන්සේටයි මෝසෙස්ටයි විරුද්ධව, මෝසෙස් නෙමේකේ ලීඩර් නේද? මෝසෙස්ටයි දෙවියන් වහන්සේටයි විරුද්ධව ආයෙත් මැසිවිලි නගන්න ගත්තා. දොස් කියන්න ගත්තා. ඇයි මිසරයේ අපිට මිනිවලවල් නැති නිසාද අපිව මේ එක්කගෙන ආවේ? මිසරේ හිටියනම් අපි හොඳට කනවා නේද? අපිට හොඳට ජීවත් වෙන්න තිබ්බා. අන්න එමය කියන්නේ. නේද? වාල්කමෙන් හිටියා කියලා කියන්නේ නැහැ. පීඩිතව හිටියා කියලා කියන්නේ නැහැ. කියන්නේ හොඳට හිටියා. දැන් මේ එක්කගෙන ආවේ අපිව ඒ මිනිවලවල් නැති නිසා මේ අපිව කාන්තාරේ හාමතේ නේද? අපිව කාන්තාරේ මරලා දාන්නද? අන්න මැසිවිලි නගන ප්‍රශ්නය ඉස්සරහට ආවා. මේ දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යනවා. නේද? දෙවියන් වහන්සේ කියනවානේ පොරොන්දු දේශයකට මම නුඹලව ඊතර කරනවා කියලා නේ. ඉතින් මේ පොරොන්දු දේශයකට ඊතර වෙනකොට මේ මිනිස්සුන්ට හම්බ වෙන ප්‍රශ්න මැසිවිලි නගන. අපේ ජීවිතයත් අන්න ඒ වගේ. සුදාත්මන් වහන්සේ මට පෙන්නපු විදියට නේද? සුදාත්මන් වහන්සේ මට අනාවරණය කරපු විදියට, මට කියලා දුන්න විදියට, මගේ ජීවිතේ මට එන ප්‍රශ්නවලදී නේද? ඒ ප්‍රශ්නය අපි විසඳලා ඉස්සරහට යනකොට අපිට අපේ සියලුම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපේ ඒ ප්‍රශ්නය විතරක් විසඳෙන්නේ. ඒ අනාසෙත් එක්ක ගමනේමයි. අපේ දැන් තියෙන ප්‍රශ්නය විතරක් විසඳෙනවා. නේද? අන්න අපි එතනින් පව් කරලා ඉදිරියට යනවා. ජේසු ඒකයි යම් තැනක කියනවා මොකක්ද? දවසේ කරදරය ඒ දවසට සෑහේ නේද? හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා. හෙට දවස ගැනම කරදර වෙනවා. සුද්ධෝ බයිබලයේ එහෙම සඳහන් වෙනවා. ජේසු කියනවා දවසේ කරදරේ ඒ දවසට සෑහේ. අද දවසට. අපි මොකද කරන්නේ? හෙට දවසක් ගැන හිතනවා. නේද? අපි අද දවසේ කරදරේ අපි දෙවියන් වහන්සේට බාර කරනකොට ඒ කරදරේ දෙවියන් වහන්සේ මාර්ග අපිට පෙන්නනවා. අපේ ප්‍රශ්නෙට දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා. අපි අනාගතයේ ප්‍රශ්නත්ව ඔන්න දෙවියන් වහන්සේ ඉදිරියට ගේනකොට මොකද වෙන්නේ? අපේ සිත කැඩෙනවා. බලමු. ඔන්න මේ මිනිස්යන් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේට විරුද්ධව මැසිවිලි නගන්න පටන් ගත්තා. ගමනක් යනකොට එමය නේද? සියලුම දේවල් විසඳෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය විතරක් විසඳෙනවා ඒ වෙලාවට. අපි දන්නේ නැති විදියට.
නේද? අපිට හිතා ගන්න බැරි විදියට මේ ප්‍රශ්නේ කියලා කියන්නේ දෙවියන් වහන්සේව අත්දකින්න තියෙන විශේෂ අවස්ථාවක්. නේද? ඔබේ ජීවිතේත් මෙන්න මේ වගේ. අපි දැන් ජේසුත් එක්ක ගමනක් යනවා. නේද? අපි ජේසුත් එක්ක ආත්මික ගමනක් යනකොට මං කිව්වා රතු පළසක් එළවු මාර්ගයක නෙමෙයි අපිට ගමන් කරන්න තියෙන්නේ. නේද? ගල් බොරුළු මැද්දෙන්, ප්‍රශ්න මැද්දෙන්. නේද? අපි රොබෝලා නෙමෙයි. නේද? අපි රොබෝලා නෙමෙයි. අපිට අසනීප වෙනවා. නේද? අපිට කුසගින්න දැනෙනවා. නේද? අපි රොබෝලා නෙමෙයි. දැන් දෙවියන් වහන්සේගේ සේවකයා කියලා. නේද? දෙවියන් වහන්සේගේ සේවකයා කියලා රොබෝ කෙනෙක්ද? දෙවියන් වහන්සේගේ සේවකයාට අසනීපයක් ඇදෙන්න විදියක් නැද්ද? අසනීප වෙනවා. නේද? ලෝකේ තියෙන දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නේද? කුසගින්න අපිටත් දැනෙනවා. නේද? දැන් සමහර අය ඉන්නවා අසනීප හංගගෙන ඉන්න. සමහර දේවගැති කියන කට්ටිය පාස්ටර්ලා නේද? Tamanගේ අසනීපය හංගගෙන ඉන්නවා. ඇයි අර අනුගාමිකයෝ ටික කැළඹෙයි කියලා. දැන් මට අසනීපයක් වුණාම මම මගේ අසනීපෙට බෙහෙත් ගන්න ඕනේ. නේද? මගේ අසනීපෙට මම බෙහෙත් ගන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේ දීලා දින කාරණාවක්. නේද? එහෙනම් මෝඩ ඇදහිලි වලට යන්නත් එපා. නේද? ඔබ මෝඩ ඇදහිලි වලට යන්න එපා. බෙහෙත් බොන්න එපා, පැනඩෝල් බොන්න එපා, ඔළුව කැක්කුමක් ඇදුනම පැනඩෝල් බොන්න එපා කියලා කවුරු හරි කියනවනම් ඒක මෝඩ ඇදහිල්ලක්. නේද? ඔබ අසනීප වෙනවා. ඔබට ප්‍රශ්න එනවා. මේ ගමනක් නේද? අර හේබ්‍රෙව් ජනතාවට ආපු ප්‍රශ්න. නේද? පීඩාවෙන් හිටියා. ඔන්න ආශ්චර්ය සිද්ධ කරා. එක්කගෙන එනකොට හම්බුණා රතු මූදක්. අන්න ප්‍රශ්නයක්. රතු මූද මැද්දේදී ඔන්න මැසිවිලි නගන්න ගත්තා. ඔබයි මමයි වගේ. ඉතින් මොකද උනේ? දෙවියන් වහන්සේ අනුකම්පා කරා. දෙවියන් වහන්සේගේ ඒ පොරොන්දු සීකරලා දෙවියන් වහන්සේ මාර්ගයක් හදලා දුන්නා. ඔන්න රතු මූදෙනුත් ඈතර වුණා. ඔන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. අපේ ජීවිතත් අන්න ඒ වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ඒ ප්‍රශ්නයක් ඔන්න ආයෙත් මතුවෙලා. නේද? කාන්තාරයේ මැද්දේ. දෙවියන් වහන්සේට මැසිවිලි නගනවා. දෙවියන් වහන්සේ ඒත් අනුකම්පා කරනවා. මේ කැරලිකාර ජනතාව දිහා දෙවියන් වහන්සේ කෝප වෙන්න බලන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පොරොන්දුව සීකරනවා. ආබ්‍රාම්ටයි, ඊසාක්ටයි, යාකෝබ්ටයි දුන්න පොරොන්දුව. නේද? සීකරලා දෙවියන් වහන්සේ මේ ජනතාවට මන්නා නේද? පර්වතයෙන් වතුර නේද? පර්වත පළල වතුර අන්න ඕ වගේ නොයෙකුත් විදියට මේ මිනිසුන්ට සපයනවා. ඉතින් ඔබේ කතාව කියවන්න. ඉතින් මේ ගමන තුල එන ප්‍රශ්නවලදී දෙවියන් වහන්සේට මැසිවිලි නගන්න එපා. අපේ ජීවිතයත් අපි යන්නේ මෙන්න මේ ආකාර ගමනක. අපේ ජීවිතේදී අපිට ප්‍රශ්න හම්බ වෙනවා. ඒ ප්‍රශ්නේ කියලා කියන්නේ මගේ දුර්වලකම දකින්න අවස්ථාවක්. වගේම දෙවියන් වහන්සේගේ ප්‍රබලකම දකින්න අවස්ථාවක්. මේ ප්‍රශ්නේ මැද්දේදී අපි දෙවියන් වහන්සේට මැසිවිලි නගන්නේ නැතුව අපි කල්පනා කරන්න ඕනේ පෙර අපේ අතීතයේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරලා තියෙන ආස්කම්. මේ මිනිස්සුත් හිතුවනම් අනේ මේ අපේ දෙවියන් වහන්සේ නේද? අපේ දෙවියන් වහන්සේ රතු මූද දෙබෑ කරලා අපිව මෙතනට අරගෙන ආවේ. නේද? ආශ්චර්ය අපි පීඩිතව හිටියේ. අපි වහල්කමෙන් හිටියේ. නේද? පාරාවගෙන් අපි වහල්කමේ බැම්මෙන් ඉන්නකොට අපි කොච්චර වේදනාව වින්දද? ඒ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ මොකද කරේ? ආශ්චර්යයන් 10ක් කරලා අපිව අරගෙන ආවේ. ඒ විතරකුත් නෙමෙයි රතු මූදේ මැද්දේ පාරක් හදලා අපි වෙතර කරපු දෙවියන් වහන්සේ. එහෙනම් මේ තරම් දුර ගෙන ආපු දෙවියන් වහන්සේ මේ කාන්තාරයේ අපිව මරලා දාන්නද මේ ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒම කල්පනා කරන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ ප්‍රශ්නේ නේද? අපිට පේන්නේ ලොකුවට ප්‍රශ්නේ අර දෙවියන් වහන්සේ කරපු ඒ සියලුම දේවල් අපි අමතක කරලා අපි අපේ දෙවියන් වහන්සේට විරුද්ධව මැසිවිලි නගනවා. අපි මේ පොරොන්දුව අපි මතක් කරගෙන නැහැ. මොකක්ද මේ දෙවියන් වහන්සේ මට කිව්වා නේද? අපිව මේ එක්කගෙන යන්නේ කාන්තාරේ අතරමං කරලා මරන්න නෙමෙයි
පොරොන්දු දේශයකට අපි එක්කගෙන යනවා. කිරියෙන් සා මීපැණියෙන් ඉදිරෙන දේශයකට අරගෙන යන්නයි මේ අපි වාවේ. ඉතින් මේ කාන්තාරේ මට මාව ජීවත් කරවන්නේ නැති වෙයිද මගේ දෙවියන් වහන්සේ? මේ ප්‍රශ්නෙන් මට ඊතර වෙන්න මාර්ගයක් හදලා දෙන එකක් නැති වෙයිද මගේ දෙවියන් වහන්සේ? කියලා දෙවියන් වහන්සේ කරපු අතීතයේ කරපු දේවල් අපි මතක් කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නය තුල දෙවියන් වහන්සේව අත්දකින්න එක අත්දැකීමක්, බලවන්ත අත්දැකීමක් අපි ලබන්න යනවා කියන කාරණාවත් මතක් කරගන්න ඕනේ. නේද? අපේ දුර්වලකම තුල අපි දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යනවා. දෙවියන් වහන්සේ දුර්වලයන්ව තෝරගන්න. ඇයි මේ දුර්වලයන්ව තෝරගන්නේ? මේ ගමන අරගෙන යනකොට මේ දුර්වලයන්ව තෝරගන්නේ මේ දෙවියන් වහන්සේ අපේ බලෙන්, අපේ ශක්තියෙන්, අපේ දැනුමෙන්, අපේ හැකියාවෙන් අපි මේ ගමන නිමා කරා කියලා කියන්න බැරි වෙන්න. නේද? මගේ ශක්තියෙන්, මගේ බලයෙන් මම මේ ගමන අවසන් කරා කියලා කියන්න බැරි වෙන්න තමයි දෙවියන් වහන්සේ දුර්වල මිනිස්සෙක්ව තෝරගන්නේ. නේද? එතකොට මම දන්නවා මම දුර්වලෙක් නේද? මම දුර්වලෙක් නම් මම දන්නවා මේ දේ මට කරන්න බෑ. නේද? මේ දේ මට තනියම කරන්න බෑ. මේ දේ දෙවියන් වහන්සේ මට කරලා දුන්නේ. ඉතින් මේ ගමන අවසානයේදී සියලු ගෞරවයත්, සියලු මහිමයත්, සියලු ප්‍රශංසාවත්, සියලු ස්තුතියත් අත්වෙන්න ඕනේ අපේ දෙවියන් වහන්සේට. කියලා අපි තේරුම් ගන්නවා. නේද? ඉතින් මේක නිසා තමයි දුර්වල මිනිස්යන්ව දෙවියන් වහන්සේ තෝරගන්නේ. පෞකාරයන් කිසිම දෙයක් කරන්න බෑ කියලා පැත්තකට දාලා විසි කරලා ඉන්න නේද? කොන් කරලා ඉන්න අයව දෙවියන් වහන්සේ කැඳවනවා. ඇයි දෙවියන් වහන්සේ දුර්වලයන්ව අරගෙන ප්‍රබලයෝ බවට පත් කරනවා. දෙවියන් වහන්සේ දුර්වලයව නේද? දෙවියන් වහන්සේ තෝරගන්න තැනැත්තව දක්ෂයෙක් කරනවා. මිනිස්සු දක්ෂයන්ව තෝරගෙන වැඩේ කරනවා. නමුත් දෙවියන් වහන්සේ දුර්වලයන්ව තෝරගෙන තෝරගත්ත කෙනාව දක්ෂයෙක් කරනවා. ඇයි අවසානයේදී සියලු ගෞරවයත්, සියලු මහිමයත් අත්වෙන්න ඕනේ 100% දෙවියන් වහන්සේට. අන්න ඒ නිසයි. ඉතින් අපේ ගමන තුල නේද? තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ යන ගමන තුල අපි ඈත බලනවා ගොඩාක් වැඩි. නේද? මේ දෙවියන් වහන්සේත් එක්ක ජේසුගේ මාර්ගවල ජේසුගේ දොරගොඩින් ඇතුල් වෙලා මේ දෙවියන් වහන්සේ වෙත යන ගමනේදී, මේ ආත්මික ගමනේදී අපි මේ ඈත බලනවා වැඩි. මොකද අපේ ඇස්වල දුර දක්න හයි කරගෙන. අපේ ඇස්වල දුර දක්න කොහොමද? right. දැන් මම ගන්නම්කෝ මගේ උදාහරණය නේද? දැන් මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මට අපේ ළමයි දෙන්න අපේ පළවෙනි ළමයා හම් වෙනකොට මට ජොබ් එක නැහැ. හරි? මට ජොබ් එක නැහැ. ඉතින් මොකද වෙන්නේ? දැන් මම දෙවියන් වහන්සේ මා පුදුමාකාර විදියට මාව පෝෂණය කරලා නේ මට රුපියල් 800යි මට හම්බුනේ. රුපියල් 800න් මා පුදුමාකාර විදියට ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම ගෙවලා නේද? ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. ඒ රුපියල් 800න් ලයිට් බිලුයි වතුර බිලුත් ඔක්කොම ගෙවලා අපි කාලා අපි ජීවත් වුණා මාසයක්. නේද? මට ඇක්සස් පවර් ඇවිල්ලා තියෙනවා වතුර බිල්, ලයිට් බිල් මම වැඩිපුර ගෙවුවා කියලා. කොහොම ආවද කියලා මම දන්නේ නැහැ. මේක බලාගෙන ඉන්න විදුලි බල මණ්ඩලයේ කවුරු හරි ඉන්නවා නම් අන්න මට කේස් එකක් දාන්නත් ඉඩ තියෙනවා. නේද? එයිම වෙන්නේ නැහැ. ඒවා නිත්‍යානුකූලව වෙලා තියෙන දේවල්. මම හොර වැඩක් කරන්න ගිහිල්ලත් නැහැ. ඒවා පුදුම දේවල්. ඉතින් මොකද උනේ? දැන් මේ ළමයා හම්බුනාට පස්සේ දැන් මේ ළමෙක් හම්බුනාට පස්සේ ළමයාගේ වගකීම් තියෙනවා නේ? මේ ළමයා ඉස්කෝලේ දාන්න ඕනේ, මොන්ඩිසෝරි දාන්න ඕනේ, මෙයාට අවශ්‍ය කරන දේවල් අරන් දෙන්න ඕනේ. දැන් එහෙම වත්කමක් මට නැහැ. ඉතින් මොකද වෙන්නේ? අපි ඈත බලනවා. දැන් මේ ළමයා තාම අම්මා කියලාවත් නැහැ. නේද?
තාම කිරිබොන වයසේ. නමුත් අපි ඈත බලනවා කොයි වගේද මේ දරුවව ඉස්කෝලේ දාන්න ඕනේ, මෙයාගේ අනාගතය හදන්න ඕනේ, මෙයාව එතකොට ඩොනේෂන් ඉල්ලනවා නේද? සෑහෙන දේවල් තියෙන වගකීම් අන්න පේනවා සෑහෙන ඈත මත. මම සෑහෙන ඈත බලනවා. පේනවනේ මම බලනවා. මේ ළමයා ඉගෙන ගන්න ඕනේ, මේ ළමයා අනාගතේ තියෙනවා, වගකීම් තියෙනවා, ඉස්කෝලේ යවන්න ඕනේ, ඩොනේෂන් ගෙවන්න ඕනේ. කොහොමද මේවා කරන්නේ? මට දැන් ජොබ් එකක් නැහැ. මට දැන් තියෙන්නේ කණ්ඩ හම්බ වෙනවා, මට බොණ්ඩ හම්බ වෙනවා. කණ්ඩයි බොණ්ඩයි හම්බ වෙනවා. කොහොම හම්බ වෙනවද මම දන්නෙත් නැහැ. හරිද? ඉතින් ඒ දෙවියන් වහන්සේගේ ආශ්චර්යය. ඉතින් මම දැන් ඉන්නේ මේ තත්ත්වේ. තාම මේ දරුවා අතදරුවෙක්. ඉතින් මට පේනවා, මම බලනවා මොනවාද ඈත දුර දක්නෙන් ඈත බලනවා. ඈත බලනකොට මට පේන්නේ ප්‍රශ්න නේද? කොහොමද මම මේවට මුහුණ දෙන්නේ? කොහොමද මම මේවා වලට මේ අභියෝගේ මම ජය ගන්නේ කොහොමද? අන්න ප්‍රශ්න. තාම මම එතනට ගිහිල්ලා නැහැ. පැහැදිලිද? තාම මම එතනට ගිහිල්ලා නැහැ. මම ඉතින් මොකද කරන්නේ? මම මේ දේවල් වලට ප්ලෑන් කරනවා. නේද? ඇයි දැන් මේ ළමයා ඉස්කෝලේ දාන්න ඕනේ, අරවා කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ, ඩොනේෂන් වලට කීයක් හරි හොයා ගන්න ඕනේ. මොකද කරන්නේ කියලා දැන් මගේ දැන් තියෙන සැනසීමත් මට නැති වෙලා ගිහිල්ලා මේ ඈත බලන්න ගිහිල්ලා. මේ දුර දක්නෙන් ඈත බලන්න ගිහිල්ලා මට දැන් තියෙන සැනසීමත් මගේ නැති වෙලා ගිහිල්ලා. නැති කරගෙන. ඉතින් මම මොකද කරන්නේ? දසතේ කල්පනා කරනවා, ප්ලෑන් කරනවා, මොකද කරන්නේ? මේ දෙයට මුහුණ දෙන්නේ කොයි වගේද කියලා මම ප්ලෑන් කරනවා. මොනාටද? දැන් අද ඉඳලා ඒ අනාගතයට, නූපන් අනාගතයට මම සැලසුම් හදනවා. මම බය වෙනවනේ. මගේ සිත බය වෙනවා. දැන් මම ඒ දේ ගැන කල්පනා කරනකොට මගේ සිතත් එතනට යනවා. නේද? මගේ සිතත් එතනට ගිහිල්ලා එතනදී මම බය වෙනවා. ඇයි ඒ? එතන මගේ ජේසු එතන නැහැ. ජේසු දැන් ඉන්නේ මාත් එක්ක. දැන් මේ අද දවසේ ජීවත් වෙන ජේසු ඒ නූපන් අනාගතයේදී එතන නැහැ. එතන නැති නිසා මොකද වෙන්නේ? මගේ සිත බය වෙනවා. මම කැළඹෙනවා. නේද? තාම එතනට මම ගිහිල්ලා නැහැ. දැන් මගේ දරුවාව ඉස්කෝලේ දාන්න තියෙන්නේ අපේ දෙකොල්ලා හම්බුනේ 2016. මම මේ කල්පනා කරන්නේ 2020 මේ 2016 ඉඳලා 2020 21 ගැන තමයි මේ මම ඈත බලලා තියෙන්නේ. නේද? ඉතින් 2021ට තාම මම ගිහිල්ලා නැහැ නේ ඒ දවස්වල. ඒ නිසා මොකද වෙන්නේ? මගේ සිතත් එතනට ගිහිල්ලා ඔන්න බය වෙලා. දැන් එතන බය වෙලා ඒ ගැන හිතලා දැන් අද දවසෙත් මම මොකද වෙලා තියෙන්නේ? මගේ සැනසෙල්ල අහිමි කරගෙන ඉන්නවා. ඉතින් ඒත් එක්කම මගේ දෙවියන් වහන්සේ අර මට පෙන්නපු සුදාත්මයන් වහන්සේ මොකක්ද? දුර දක්නේ අයින් කරගනින්. අපි මේ යන ගමනේ නේද? දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේ මේ ඇස්වල තියෙන දුර දක්නේ අයින් කරගන්න. ඒ ස්ටෙප් එක අපි යන්නේ. අද දවස ඊට පස්සේ අද දවස හෙට දවසක් නෑ අද දවස නේද? දැන් ඩයලොග් වල කියන්නේ අනාගතයේ හෙටයි. අනාගතයක් ගැන හිතන්න යන්නේ ගියොත් එimhe අපි මොකද වෙන්නේ? බය වෙනවා. තාම එතනට අපි ගිහිල්ලා නෑ නේද? මේ දුර දක්නේ නිසා අපි ඈත බලනවා. ඈත බලනකොට අපිට පේන ප්‍රශ්න වලට නේද? ඈත පේනකොට අපිට ප්‍රශ්න වලට අපි බය වෙනවා. අපි ඉතින් සැලසුම් කරනවා. නේද? ඒ නූපන් අනාගතය ගැන අපි සැලසුම් කරනවා. ඉතින් සමහර වෙලාවට මේ ළඟ ඉන්න දෙවියන් වහන්සේවත් අපි අමතක කරලා මේ දෙවියන් වහන්සේවත් අපි සුළු කරලා තකනවා. වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. මොකද මේ ස්ටෙප් බයි ස්ටෙප් අපි යනකොට මාත් එක්ක එතනට නේද? 2016 හිටිය ජේසුස් වහන්සේ 2021 මාත් එක්ක එතන නොහිටින්දීද? 2016 මට ජය දුන්න දෙවියන් වහන්සේ, මා වෙතර කරපු දෙවියන් වහන්සේ 2021 දී මාත් එක්ක එතනත් ඉන්නවා. අන්න ජේසුත් එතන දෙනකොට 2021 එතන දෙනකොට
2021 එතන දෙනකොට මම 2016 ප්ලෑන් කරපු ඒවා මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ. වැඩක් නැති වෙනවා. නේද? තේරුමක් නැහැ මම ප්ලෑන් කරපුවා වලට කිසි දෙයක් වෙන්නේ නැහැ. ප්ලෑන් කරපු විදියට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ජේසුගේ සැලැස්මක් තියෙනවා. ජේසුගේ සැලැස්මක් තියෙනවා. ඒ දේ තමයි ඉෂ්ට වෙන්නේ. ඉතින් මේ නූපන් ප්‍රශ්න ගැන හිතලා නූපන් අනාගතයේ ප්‍රශ්න ගැන හිතලා අද දවසේ කැළඹෙන්න එපා. ජේසුස් එකයි කියන්නේ අද දවසේ කරදරේ අද දවසට සෑහේ. හෙට දවස ගැන කරදර වෙනවා. හෙට දවසට ආවට පස්සේ හෙට දවසේ මම විතරක් නෙමෙයි තනියම ඒ දවසට මුණ දෙන්නේ. මාත් එක්ක ඉන්න දෙවියන් වහන්සේත් එතන ඉන්නවා. නේද? ප්‍රශ්නේදී මම තනි වෙලා නැහැ. එහෙනම් 2021ට එනකොට 2016 දී මම 2021ට අද ඇවිල්ලා ඉන්නකොට මම මේ ප්‍රශ්නේදී තනි වෙලා නැහැ. අද මගේ දරුවා ඉස්කෝලේ යන්න ඔක්කොම බාර දීලා තියෙනවා. නේද? ඉතින් මා පුදුමාකාර දේවල් මේ ගමන තුල ඉන්නකොට අපිට ප්‍රශ්න එනවා. නේද? ඔබට ප්‍රශ්න එනවා, මට ප්‍රශ්න එනවා. නේද? අසනීප වෙන්න පුළුවන්. නේද? අපි අසනීප වුණාට අපි ඒ අසනීපය තුල අපේ ප්‍රශ්නය තුල අපි නැති වෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. සාතන්ට බෑ අපිව විනාශ කරන්න. ප්‍රශ්නය තුල අපි විනාශ වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රශ්නය තුල අපේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අපිට මාර්ග හදන නේද? බලවන්ත දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අපි තනි වෙලා නැහැ. ඒ ප්‍රශ්න වලින් අපි ගොඩ ආවේ කොහොමද කියලාවත් සමහර වෙලාවට අපිට තේරුමක් නැහැ. අපි ඒව ගැන ප්‍රශංසා කරමින් ස්තුති කරමින් ඉන්නවා විතරයි. ඉතින් මේ කාරණාවේදී ඔබ මේ ආත්මික ගමනක් යනකොට ඔබේ ඇස්වල සවි කරගෙන තියෙන ඒ දුර දක්න නේද? දුර බලන වැඩි. දුර බලනවා නම් ඒ දුර දක්න අයින් කරගන්න. නේද? පියවර ගැන විතරක් බලන්න. ළඟ බලන්න. දැන් ජේසුත් එක්ක අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. ඉතින් මේ ළඟ බලමින් යන ගමනක්. ඉතින් බය වෙන්න, කැළඹෙන්න එපා. ඉතින් ඔබ යාඥා කරන්න. පළවෙනි කාරණාව යාඥා කරන්න. ඒක ඔබේ ජීවිතේ පළවෙනි කාරණාව කරගන්න. ඒක දැන් මේ මටත් එක්ක තමයි කියන්නේ. නේද? මගේ ජීවිතේ සමහර වෙලාවට යාඥාවට මම දීලා තියෙන තැන හරිම අඩුයි. යාඥා කරන්න. ඉතින් පළවෙනිම කාරණාව යාඥා කරන්න. අපි මේ යාඥා කරන විදියත් පොඩ්ඩක් ඉස්සරහදී බලමු. මොකද මම ඔබත් එක්ක මේ බෙදාගන්නේ මගේ අත්දැකීම්. මම කතා කරන්නේ අත්දැකීම් වලින්. හරිද? මගේ ජීවිතේ මගේ ජේසුස් වහන්සේ ජීවමාන ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ කරපු දේවල් මම ඔබත් එක්ක බෙදාගන්න. නේද? මම දෙවියන් වහන්සේගේ සේවකයා. එතකොට මම දෙවියන් වහන්සේගේ සේවකයන මම සේවය කරන්නේ දෙවියන් වහන්සේට. මේ පණිවිඩය අසන, මේ දේ බලන, මේ වීඩියෝ එක බලන කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්නයි ඕනේ. දෙවියන් වහන්සේව හැරගිය කෙනෙක් දෙවියන් වහන්සේව නැවත මේ පණිවිඩය අසලා, මේ ගැලවීමේ සුභාරංචිය අසලා නැවත දෙවියන් වහන්සේ වෙතට ලං වෙලා යාඥා කරන්නයි ඕනේ. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ජීවමාන ජේසුස් වහන්සේ තුල. ඉතින් ඔබ යාඥා කරන්න. ඔබේ යාඥාවලට පිළිතුරු දෙන්න දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. නේද? ඔබේ විපතේදී ඔබව තනි නොකරන දෙවි කෙනෙක් ඔබට ඉන්නවා. අනුකම්පා සාගත දෙවි කෙනෙක් ඔබට ඉන්නවා. කොයිම වෙලාවකවත් විනිශ්චය කරන්න නම් යන්න එපා. කොයිම වෙලාවකවත් විනිශ්චය කරන්න එපා මේ මිනිස්යන්. ඇයි මේ මිනිස්යන් ඔක්කොම එකම මට්ටමක එකම තලයක ජීවත් වෙන්නේ. නේද? මීට වඩා ඉහළින් ඉන්නේ දෙවියන් වහන්සේ විතරයි. දෙවියන් වහන්සේ විතරයි. ඉතින් මැටි වලින් හැදිච්ච මට බෑ මැටියෙන් හැදිච්ච ඔබව විනිශ්චය කරන්න. නේද? ඔබේ සීනි කිරන්න මට බෑ. ඔබේ සීනි කිරන්න මම ගියොත් එහෙම මොකද වෙන්නේ? මගේ සීනි දෙවියන් වහන්සේ කිරන්න යනවා. දෙවියන් වහන්සේගේ තරාදී
සාධාරණයි. දෙවියන් වහන්සේගේ පඩිත් සාධාරණයි. ඉතින් මේ දෙවියන් වහන්සේ මාව කිරනකොට නේද? මාව විනිශ්චය කරනකොට මම අනිවාර්යයෙන්ම වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. නේද? දෙවියන් වහන්සේගේ විනිශ්චයට හසු වීම තමයි භයානකම දේ. දෙවියන් වහන්සේගේ විනිශ්චයට හසු වෙන කිසිවෙක්ට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විනිශ්චයෙන් අපි ගැලවෙන්න තමයි මේ ජීවමාන ජේසුස් වහන්සේ තුල ගමනක් යන්න උත්සාහ කරන්නේ. ආත්මික ගමනක්. මේ ගමන ඔබට ප්‍රශ්න එනවා. ප්‍රශ්නේදී ඔබ කැළඹෙන්න එපා. මොකද දෙවියන් වහන්සේ ඔබ ඒ ප්‍රශ්නෙන් නිදහස් කරනවා. ඒ වගේම අතීතයේ කරපු දේවල් ඔබ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු දේවල් සීකරලා ප්‍රශංසා කරන්න. ඇදහිල්ලත් එක්ක ඔබට අවශ්‍ය වෙන අනිත් කාරණාව තමයි මොකක්ද? ඉවසිල්ල. ඇදහිල්ලත් එක්ක ඔබට අවශ්‍ය වෙනවා මේ ගමන යන්න ඉවසිල්ල. ඉවසිල්ල නැති වුණ තැන ඔබ මොකද කරන්නේ? ගරහන්න පටන් ගන්න. ගැරහිල්ල ඔබෙන් එනවා. නේද? ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව මැසිවිලි නගන්න යනවා. ඉතින් ඉවසිල්ලත් එක්ක දෙවියන් වහන්සේ කරන පුදුම දේ බලාගෙන මේ ගමන යන්නට මම ඔබට ආරාධනා කරනවා ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්න, ස්තුති කරන්න, සෑම වෙලේම ප්‍රශංසා කරමින් ජීවත් වෙන්න. ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හලෙලූයා. ජේසු පීඩයි